මේසා සුවිශාල වූ ලෝකයේ අපි කවදාවත් දැනගෙන නොසිටි අපූර්ව තැන් මොනතරම් නම් නැද්ද? අද වීඩියෝ එකකින් අපි ඔබව රැගෙන යන්නේ වෙනි ස්ථාන කිහිපයක් වෙත. ඔබ ලොව නගරයන් මොනතරම් දැක තිබුණත් මේ පෙන්වන්නට යන විදිහේ නගරයන් ලෝකයේ තිබෙනවා කියා නම් කවදාවත් දැන නොසිටි බව නම් විශ්වාසයෙන් යුතුව පවසන්නට පුළුවන්. එසේනම් වැඩි වේලා ගන්න නැතුව අපි එම නගරයන් මොනවද කියා සොයා බලමු. අංක 1 කුරුමිටි මිනිසුන්ගේ නගරය. මේ නගරය කුඩා මිනිසුන්ගේ රාජධානිය ලෙස හඳුන්වනවා. මේ වෙන කොහෙවත් දැක ගන්නට නැති විදිහේ තීම් පාක් එකක්. මේ නගරේ රැකියාවක් කරන්න අවශ්‍ය කරන්නේ එකම එක සුදුසුකමක් පමණයි. එනම් මඩි 4යි ජංගල් 3කට වඩා කුඩා වීම පමණයි. එම නගරය පිහිටා තිබෙන්නේ චීනයේ කන්මින් නගරයට ආසන්නමයි. 2009 වර්ෂයේදී චීනයේ ධනවත් ව්‍යාපාරිකයෙකු වන චෙන් බෙන්ජින් විසින් තමයි එම ස්ථානය ආරම්භ කරේ. වෝවික් ඩේවිස් කියන ප්‍රසිද්ධම කුරු පුද්ගලයා මෙම තීම් පාක් නගරය පිළිබඳව ඔහුගේ දැඩි අකමැත්ත සහ අප්‍රසාදය පළ කරා. ඔහු පවසන්නේ මෙය කුරු බව කියන සෞඛ්‍ය තත්ත්වය හාස්‍යයට සහ උපහාසයට ලක්වෙන විදියට සිදු කරන දෙයක් බවයි. වයස අවුරුදු 19 සිට 49 දක්වා පුද්ගලයන් මෙහි රැඟුම් දක්වනවා. ඔවුන් පවසා සිටින්නේ කුරු බව විහිළුවටගත් මිනිසුන්ගෙන් ඈත්ව මෙහි වාසය කිරීම මගින් ඔවුන් විශාල වූ ආත්ම තෘප්තියක් ලබන බවයි. මෙම කුරු පුද්ගලයන් ජීවත් වන්නේද මෙම ස්ථානයේමයි. ඔවුන් මාසකට RMB 1000 සිට 3000ක් දක්වා වූ මාසික වේතනයක් ලබනවා. එය එම පළාතේ සිටින විශ්වවිද්‍යාල උපාධිධාරියෙකු මාසකට උපයන මුදලට සමාන කරන්නට පුළුවන්. කුරුමිටි මිනිසුන්ගෙන් යුත් මෙම ජන සමාජය තුළ අලෙවි නියෝජිතවරුන්ගේ සිට ගිනුම් තබන්නන් දක්වා වූ විවිධ රැකියාවන් කරන අය සිටිනවා. එම නිසා මේ සමාජයේ සියල්ලෙන්ම සම්පූර්ණ වූ කාගේවත් උදව්වක් අවශ්‍ය නොමැති නගරයක් ලෙස හඳුන්වන්නට පුළුවන්. උදාහරණයක් විදිහට එම නගරය තුළ වූ සියලුම දේවල් සාදා තිබෙන්නේ කුරු පුද්ගලයින්ට පහසු විදියටයි. අංක 2 කාන්තාවන් විසින් රජයන නගරය. නොයිවාදේ කෝඩියෝ යනු ලෝ බොහොමයක් වූ පිරිමින් යන්නට සිහින දකින විදියේ නගරයකි. මොකද බ්‍රසීලයේ ගිනිකොන දිග ප්‍රදේශයේ පිහිටි 600ක පමණ ජනගහනයක් ඇති මෙම නගරයේ වසරේ වැඩි කාලයක් පුරාවටම සිටින්නේ කාන්තාවන් පමණයි. මෙම අපූර්ව ජන සමාජය ආරම්භ වුණේ 1891 වර්ෂයේදී. ඒ අනාචාරයේ හැසිරීමේ වරදට නගරයකින් පිටුවහල් කළ කාන්තාවකගේ මූලිකත්වයෙන් මෙම නගරයට ගොස් එහි වෙසෙන සුරූපී තරුණියක් සමග විවාහ වී එහි පදිංචි වීමේ චේතනාවක් ඔබටත් ඇති වුණා නම් මේ පවසන්නට යන දෙයින් ඔබේ සිත බිඳෙනවාට කිසිම සැකයක් නැහැ. මොකද මෙහි වෙසෙන තරුණියන් සියල්ලම වගේ තනිකඩ යුවතියන් වුණත් එම නගරයේ නීතියට අනුව පිරිමින්ට ස්ථීරව පදිංචි වීමට ඉඩ ලැබෙන්නේ නැහැ. මොකද එසේ වුණොත් මෙතුවක් කාලයක් පුරාවට රැකගෙන ආදී විනාශ වී යනවා. මෙහි වෙසෙන සුළුතරයක් වූ විවාහක කාන්තාවන්ට තම විවාහක පිරිමියා වෙහි ගෙන්වා ගැනීමට හැකියාව තිබෙන්නේ සතියන්තයේදී පමණයි. එම නගරයේ වූ සීලුම කාර්යයන්හි නායකත්වය ගැන කටයුතු කරන්නේ කාන්තාවන්. ගොවිතැන් කටයුතු සහ ඉදිකිරීම් කටයුතු පවා සිදු කරන්නේ කාන්තාවන් විසින්මයි. එය හරියට එම නගරය හා බැඳුණු ආගමක් වගේ. එම නිසා මේ ස්ත්‍රී ආධිපත්‍ය රජයන තැනක් ලෙස හඳුන්වන්නට පුළුවන්. අංක 3 බූසින්ගන්. මෙම අපූර්ව නගරයේ ජර්මනියට අයත් වුණත් මෙහි යන ඕනෑම කෙනෙකුට දැනෙන්නේ ඒ ස්විට්සර්ලන්තයට අයත් කොටසක් ලෙසයි. මොකද මෙහි වෙසෙන පුරවැසියන් ජර්මන් පුරවැසිභාවයේ හිමි අය වුණත් ඔවුන් කතා කරන්නේ ස්විස් භාෂාව අතර මුදල් ගනුදෙනු පවා සිදු කරන්නේ ස්විස් ෆ්‍රැන්ක් වලින්. මෙහි වූ දේශ සීමාව හිතා ගන්නවත් බැරි තරම් ඉතාමත්ම අවුල් සහගතයි. උදාහරණයක් විදිහට අපි මේ වෙල්ඩිහයිම් කියන අවන්හල ගමු. එම අවන්හල දේශ සීමාව ඇතුළත පිහිටා තිබුණත් එහි එක් කොටසක් පිහිටා තිබෙන්නේ එම දේශ සීමාවේ අනෙක් පැත්තට වෙන්නයි. එම නිසා ඔබට ජර්මනිය පැත්තෙන් ලැබූ මේසයක සහ පුටුවක වාඩි වී ආහාර ඇනවුම් කොට ස්විස් ෆ්‍රැන්ක් වලින් මුදල් ගෙවන්නට පුළුවන්. ඒ වගේම ස්විට්සර්ලන්තයේ පැත්තට ගොස් ආහාර ගන්නටද පුළුවන්. එම නගරයේ 1500ක් පමණ වූ ජර්මානුවන් පිරිසක් වෙසෙනවා. ඒ වගේම බූසින්ගන් නගරයේ වෙසෙන බොහෝ වැසියන් සේවය කරන්නේ යාබදව පිහිටි ස්විට්සර්ලන්තයේ විශාල නගරයන් වල. ඔස්ට්‍රියාව එකල ස්විට්සර්ලන්තයට යවට වූ සියලුම ඉඩම් විකිණීමට කැමැත්ත පළ කරත් බූසින්ගන් නගරේ නම් විකිණීමට කැමැති වුණේ නැහැ. ඒ ඔස්ට්‍රියාව ස්විට්සර්ලන්තයේ සමග පැවති පැරණි කෝන්තරයක් හේතුවෙන් 1805 වර්ෂයේදී ඔස්ට්‍රියාව නැපෝලියන් අධිරාජ්‍යයා විසින් යටත් කරගනු ලැබුවා. අන්න එම නිසා තමයි බූසින්ගන් නගරය ජර්මනිය සතු වුණේ. ඉතින් මෙවබ දුටුවේ ජර්මනියට අයත් බූසින්ගන් නගරය සහ ස්විට්සර්ලන්තය අතර අමුතු දේශ සීමාව බිහි වුණු හැටි. එම දේශ සීමාව නමට පමණක් පවතින එකක්. මොකද එය අනෙකුත් දේශ සීමාවන් වගේ දැඩි රැකවල්ලා තිබෙන එකක් නොවේයි. අංක 4 කුණුවලට ආදරය කරන නගරය. මේ ඔබ දකින්නේ ඊජිප්තුවේ මන්ෂේයා නසීර් නගරයයි. මෙම නගරයේ ගාබේජ් සිටි හෝ කුණු කසල නගරය ලෙස හඳුන්වන්නේ එම නගරවැසියන් කුණු කසල ප්‍රතිචක්‍රීකරණය කිරීම එකම රැකියාව කරගෙන ජීවත් වෙන නිසා.
එම නගරය පිහිටා තිබෙන්නේ ඊජිප්තුවේ අගනගරය වන කයිරෝ නගරයේ අසලම නිසා එහි වූ කුණු කසල ටොන් ගණනින් මන්සේයා නසීර් නගරයේ වෙත ගෙනවිත් දමනවා. එම කුණු කසල ගෙනවිත් දමන්නේ කුණු කසල දැමීම සඳහාම වෙන් කරපු ස්ථානයක නොවේයි. විශ්වාස කරන්නේ එම කුණු ගෙනවිත් දමන්නේ මන්සේයා නසීර් නගරයේ වීදිවල උද්‍යානවල සහ එහි වෙසෙන ජනයාගේ නිවෙස් පාමුල. නමුත් කෝපාවිෂ්ඨ වෙනවා වෙනුවට ඔවුන් ඒ ගැන සතුටටපත් වෙනවා කිව්වොත් ඔබ පුදුමයටපත් වේවි. ඒකට හේතුව තමයි එම නගරයේ ආර්ථිකය තනිකරම රඳා පවතින්නේ යාපද අගනගරයේ කුණු කසල ප්‍රතිචක්‍රීකරණය කිරීම මත. එහි වෙසෙන ජනයා පවුල් පිටින් වීදුරු සහ ප්ලාස්ටික් වැනි විශේෂ කසල වර්ග එකතු කිරීමේ නිරත වෙනවා. එම එකතු කරන කුණු කසල හිම වූ කර්මාන්ත ශාලාවලින් ප්‍රතිචක්‍රීකරණය කොට එමගින් බඩු භාණ්ඩ සකසා නැවත අලෙවි කරනවා. ඔබට පෙනෙනවා ඇති මේ නගරවැසියන්ට උරන් වැනි සත්වයින් සමග කරටකර කටයුතු කිරීමට සිදුව තිබෙන හැටි. එහි පිරිසිදු පානීය ජලය සහ විදුලි බලයද ඇත්තේ නැහැ. එම නිසා එහි වෙසෙන වැසියන්ගේ ජීවිතය ඉතා දුක්ඛිත වූ එකක්. නමුත් ඔවුන් සිදු කරන්නේ අති විශාල සමාජ මෙහෙවරක්. අංක 5 මොරොක්කෝ වල ෂෙෆ්ෂාවෝවන් නගරය. ලොව නිල් පැහැතිම නගරයේ පිහිටා තිබෙන්නේ වයඹදිග මොරොක්කෝවේ බව ඔබ මින් පෙර දැන සිටියද? ඔබට පෙනෙනවා ඇති මේ නගරයේ වූ ගොඩනැගිලි වර්ණ ගන්වා තිබෙන්නේ ලා නිල් පැහැයකින්. එම නගරයේ වූ මංමාවත් නිතර පිරිසිදු කරන අතර වර්ණ ගැන්වීමද කරනවා. එහි පැමිණෙන සංචාරකීන්ගේ සිද්ධි නා ගැනීමටයි. මේ නගරයේ වූ නෙත්සිත් වශීකරන නිල් පැහැයෙන් ස්වර්ගය සහ ආකාශයේ සුන්දරත්වය සංකේතවත් කරනවා. නමුත් ඇතමුන් නම් පවසන්නේ මුළු නගරයම වගේ නිල් පැහැයෙන් වර්ණ ගැන්වීම මදුරුවන් පළවා හැරීම සඳහා වූ ප්‍රායෝගික විසඳුමක් බවයි. මේ නගරයේ තවත් එක් විශේෂත්වයක් තිබෙනවා. ඒ තමයි එම නගරයේ නිවසක ඉදිරිපස බැලුවම මේ පුද්ගලයන්ගේ ආර්ථික තත්ත්වය පැහැදිලිව සඳහන් වෙනවා. ඉදිරිපස දොරේ අගුළු කිහිපයක් තිබෙනවා නම් මෙහි පවුල් කිහිපයක්ම ජීවත් වෙනවා. ඒ වගේම යම් නිවසක ඉදිරිපස ගේට්ටුවක් සහ එහි දොරට තිබෙන්නේ එක් අගුලක් පමණයි නම් එමගින් අදහස් කෙරෙන්නේ එහි නිවැසියන් තනි නිවසක් මිලටගෙන ජීවත් වීමට තරම් මත්පොහොසත්කම් ඇති අය බවයි. අංක 6 ස්ලැබ් සිටි. මේ ඔබ දකින්නේ පෘථිවියේ වූ නිදහස්ම ස්ථානයන් අතරින් එකක්. මෙහි වෙසෙන සියලුම දෙනා වගේ අසාර්ථක ජීවිත ගත කරපු අය. එම නිසා ඔවුන් වෙහෙසකර නාගරික ජීවන රටාව ඉවතලා මෙහි පැමිණ බාහිර සමාජයෙන් ඈත්ව හුදකලාව වාසය කරනවා. ඔබට පෙනෙනවා ඇති කැලිෆෝනියාවේ මේ නගරයේ පිහිටා තිබෙන්නේ ගිනි ගහන කාන්තාරයක් මැද්දේ. එම නගරයේ ප්‍රධාන විදුලි බල ජාලය හා සම්බන්ධ වී නැහැ. ඒ වගේම පිරිසිදු පානීය ජලය පවා ඇත්තේ නැහැ. සීමිත පහසුකම් වලින් සමන්විත කුඩා නිවෙස් වලින්නුත් මෙම නගරයේ පරිසරය දිහා බැලුවම මෑඩ් මැක්ස් චිත්‍රපටිය ඔබේ සිහියට එන්නට ඇති. එහි 150ක් පමණ වූ පිරිසක් වෙසෙනවා. විදුලි බලය නොමැති නිසා ගැසලින් සහ සූර්යකෝෂ මගින් තමයි ඔවුන් බලය ලබා ගන්නේ. මේ කලින් හමුදා කඳවුරක්ව පැවති පසුව අතහැර දැමූ ස්ථානයක්. මෙහි ගොස් නිදහසේ ජීවත් වීම කියන දේ හිතන තරම් සුන්දර දෙයක් නොවේයි. මොකද මෙහි දරුණු උෂ්ණත්වයක් පවතිනවා. ඒ වගේම නීතියක් නොමැති නිසා සියලු දුරාචාරයන් සහ අපරාධයන් සිදු වෙනවා. අංක 7 සෙන්ටිනල් දේ ලාස් බෝඩේගාස්. දකුණු දිග ස්පාඤ්ඤයේ ඔබ කවදාවත් දැක නොමැති විදිහේ අපූර්ව නගරයක් තිබෙනවා. එම මුළු නගරයම වගේ ඉදිකර තිබෙන්නේ එහි වූ පාෂාණ කඳු ප්‍රපාතයන් වලයි. එම නිසා එම මුළු නගරයම වූ නිවෙස් සූර්යාගෙන් ආවරණය වී පවතිනවා. ඒ විසින් සුවදායි සිසිල් උෂ්ණත්වයක් සපයනවා වගේම එම නිවෙස්වල සිවිලිමද නිර්මාණය කර සිටිනවා. බලන්න එම පාෂාණමය කඳුකර ප්‍රපාතයන්හි නිවෙස්වලට උඩින් තවත් නිවෙස් පිහිටා තිබෙනවා. එම නිසා එය දිස්වන්නේ පාෂාණයක් මැදිකොට පිහිටි නිවෙස් වලින් සමන්විත සෑන්ඩ්විච් එකක් වගේ. සෙන්ටිනල් දේ ලාස් බෝඩේගාස් කියන මේ නගරයේ කලක් මිදිවතු සහ වයින් නිෂ්පාදනය සඳහා ප්‍රසිද්ධියක් කිසිලුවා. නමුත් 1960 ගණන් වල ඇති වූ කෘමියෝදුරක් නිසා එම කර්මාන්තය සහ මුලින්ම විනාශ වී ගියා. ඉන් යුරෝපයේ පුරා සිදු කළ වයින් වෙළඳාමට සිදු වූ පාඩුව සුළුපටු නැහැ. මේ නගරයේ නම 15 වෙනි සතවර්ෂය දක්වා දිව යාමද තවත් විශේෂත්වයක්. 12 වෙනි සතවර්ෂයේ තරම් වූ ඈත අතීතයේ සිටම මිනිසුන් මෙහි වාසය කර තිබෙනවා. ඔබ නුදුටු මෙවැනි තැන් දිනපතා නරඹන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුවේ බොත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.